උතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ මහෝත්තම ධර්මස්කන්ධය අතුරෙන් අද දවසේ අප මේ සූදානම සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට ඒ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භීම උදෙසා අනුශාසනා කරන්නට මේ උතුම් සදහම් මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ බෞද්ධ ආමාත්‍ය ජාලයේ වෙනුවෙන් පින්වත් හැමදෙනා වෙනුවෙන්ම ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා සුපින්වත් දායකත්වය ලබා දෙනු ලබන්නේ කඩවත ඉඳිගහමුල පදිංචි ටී ගීතා කරුණාරත්න මහත්මිය, පානදුර පරත්ත පදිංචි ටී සීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම මොරගල්ලේ පදිංචි ටී නීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම කළුවාමෝදර පදිංචි ටී කෝසල කරුණාරත්න මහත්මයා ඇතුළු ඥාති හිතවත් දූදරු පිරිස විසිනුයි. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට පින්වත් හැමදෙනා වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පූජනීය ස්වාමින් වහන්සේට ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට උතුම් තෙරුවන් සරණයි. වැඩසටහන මෙහෙයවන රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක අතිගෞරවනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ලංකාවාසී ලෝකවාසී වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙහි පාද පත්ම වැඳ නමස්කාර කරමින් ගෞරවයෙන් අවසර ලබා ගන්නවා. වාසනාවන්ත පින්වත්නි, බෞද්ධයා රූපවාහිනිය මගින් විකාශනය වන සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි අද දායකත්වය දරමින් කටයුතු කරන්නේ කඩවත ඉඳිගහමුල පදිංචි ටී ගීතා කරුණාරත්න මහත්මිය, පානදුර පරත්ත පදිංචි ටී සීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම මොරගල්ල පදිංචි ටී නීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම කළුවාමෝදර පදිංචි ටී කෝසල කරුණාරත්න මහත්මා ප්‍රධාන දූදරු ඥාති හිත මිත්‍රාදී පිරිස දායකත්වයේ දරනවා. දායකත්වයේ දරන සදැහැති සත්පුරුෂයන් අතිශයින්ම සතුටටපත් වෙන්න, ප්‍රීතියටපත් වෙන්න, තමන්ගේ ජීවිතයට උදාර පිනක් එකතු වෙන මොහොතක්, උදාර පිනක් රැස් වෙන මොහොතක්, සම්බුද්ධ ශාසනය තුල තිබෙන වටිනාම වස්තුව ශ්‍රී සද්ධර්මය. ධර්මය තරම් වටින වෙන වස්තුවක් මේ ලෝකයේ තව නැහැ. දෙව්ලොවත් නැහැ, වෙන ලෝකයකත් නැහැ. තුන් ලෝකයේම තියෙන වටිනාම වස්තුව තථාගත දේශිත ධර්මයයි. ඉතින් ඒ නිසා ධර්මය තව කෙනෙකුට ලබා දීම වටිනාම වස්තුව දන් දීමත්. ඒ නිසාමයි සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන්ට වඩා ධර්ම දානයම අග්‍ර වන්නේය, ශ්‍රේෂ්ඨ වන්නේය, උත්තම වන්නේය කියලා
දේශනා කොට වදාළේ. ඒ උතුම් ධර්ම දානමය පිනයි ඔබේ ජීවිතයට අද රැස් වෙන්නේ. මේ පින ඒ දායකත්වයේ දරන හැම දිනාටම මෙලොව යහපත පිණිස උපකාර වේවා. පරලොව සුගතිය පිණිස උපකාර වේවා. මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන නිර්වාණය අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අද ධර්ම දේශනාවට අවධානය යොමු කරමු. අද අපිට තියෙන්නේ බොහෝම වටිනා කියන කතාවක් පැහැදිලි කරලා දෙන්නට. ඒ තමයි චත්තපාණී උපාසකතුමාගේ කතාව. චත්ත කියලා කියන්නේ කොඩියට. පාණී කියලා කියන අතට. චත්තපාණී කියන්නේ කුඩය. චත්ත කියන්නේ කොඩියට නෙමෙයි කුඩයට. පාණී කියන අතට. චත්තපාණී කියලා කියන්නේ කුඩයක් ගත්ත අත් ඇති තැනැත්තා කියන එකයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයෙහි සවැත් නුවර ත්‍රිපිටක ධර්මය දරාගත් අනාගාමී උපාසක කෙනෙක් වාසය කළා. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනාගාමී උපාසක කෙනෙක්. එතුමා ධර්ම විනය පිළිබඳ අවබෝධයක් තිබුණා. ඉතින් ධර්ම විනය පිළිබඳ අවබෝධයක් තිබිච්ච නිසා තමයි ඒ කාලේ ත්‍රිපිටකයට කිව්වේ ධර්ම විනය කියලානේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි ත්‍රිපිටකය කියන වචනේ ආවේ. ඊට ඉස්සෙල්ලා ත්‍රිපිටකය කියන වචනේ තිබුණේ නැහැ. නමුත් ඉතින් අද කාලේ භාෂාවෙන් එතුමාට අපි ත්‍රිපිටක ධර කියන වචනේ මේ පොතේ පරිවර්තනයේදී යොදලා තියෙනවා. කෙසේ නමුත් ධර්ම විනය පිළිබඳ හොඳට දන්න, يعني ත්‍රිපිටක ධර්මය දන්න උපාසක කෙනෙක්. ඔහු අතේ නිතරම කුඩයක් තිබුණා. කුඩයක් තිබුණ නිසා චත්තපාණී කියලා ප්‍රසිද්ධ වුණා. ඉතින් උදෑසනින්ම එතුමා පෙහෙවස් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම පිණිස ජේතවනාරාමයට පැමිණෙනවා. අනාගාමී ආර්ය ශ්‍රාවකයන්ට සිල් සමාදන් වීම, පෙහෙවස් සමාදන් වීම අනිවාර්ය වූ එකක් නෙමෙයි. අනාගාමී මාර්ග ඥානය ලැබෙනවා සමගම ඔවුන්ට බ්‍රහ්මචර්යාවයි ඒකබත්තික භාවයයි සිදු වෙනවා. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ අනාගාමී අය අනාගාමී ඵලයට පත් වෙනවත් එක්කම බ්‍රහ්මචාරී බවට පත් වෙනවා. මිනිසුන් බ්‍රහ්මචාරී නොවෙන්නට හේතුව මේ ශරීරය තුල තියෙනවා සෞම්‍ය ධාතුන්. ඒ සෞම්‍ය ධාතුන් කිව්වට සමහර විට නොතේරෙන්නට පුළුවනි. තේරුම් ගැනීම සඳහා පමණක් වචනයක් කියන්නේ අයහපතකට, අවැඩකට, අගෞරවයකට නොවේ. ඒ අපි ජීව සෛල නැත්තම් සුක්‍රාණු කියලා හඳුන්වන්නේ. ඒවා තමයි සෞම්‍ය ධාතු කියලා අපි මෙහිදී අර්ථවත් කළේ. අනාගාමී ඵලයට පත්වෙන තැනැත්තාගේ කය තුල ඒ සෞම්‍ය ධාතුව සම්පූර්ණයෙන්ම වේලීමට පත්වෙනවා, සම්පූර්ණයෙන් නැති වෙනවා කියලා ධර්මයේ උගන්වනු ලබනවා. හැබැයි වෛද්‍ය විද්‍යාවට අනුව නම් ඒවා සම්පූර්ණයෙන් නැතිවීම නුසුදුසුයි. නමුත් ඉතින් ඉසිවරුන්ටත් වඩා ඉහළට ගිය කෙනෙක්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ බුද්ධ දේශනාවට අනුව අනාගාමී ආර්ය උතුමන් තුල ඒ සෞම්‍ය ධාතුව නැති වෙනවා. ඉන්පසු එයාට අබ්‍රහ්මචාරී වීමට ආසාවල් උපදින්නේ නැහැ.
ස්වභාවයෙන්ම බ්‍රහ්මචාරී වෙනවා. ඒ වගේම අනාගාමී උතුමන් ඒක භක්තිකයි. ඒක භක්තික කියන්නේ ඉරාවරට යාමෙන් පසු මොනම විදිහටවත් ආහාර පාන අනුභව කරන්නේ නැහැ. ඒක භක්තික කියන්නේ ඒකයි. එක බතක් විතරයි වළඳන්නේ. එක බතක් කියලා කියන්නේ ඉර අවරට ඉර පායපු මොහොතේ පටන් නැත්නම් අරුණ උදා වෙච්ච මොහොතේ පටන් ඉර අවරට යන තෙක්ම ඉර අවරට යනවා කියලා මෙතෙන්දී අදහස් කරන්නේ අපි ඔය දානෙ ගන්න වෙලාව තියෙනවනේ. දානෙ ගන්න වෙලාව ඇතුළත කීප වතාවක් ආහාර පාන ගත්තත් ඒක භක්තික කියන නමින්ම හඳුන්වනු ලබනවා. බුදුරජාණන් වහන්සේ ගටිකාර බ්‍රාහ්මණතුමා ගැන කරපු දේශනාවක් සඳහන් කරලා තියෙනවා මේ පොතේ. ගටිකාරෝ කෝ මහරජ කුම්භකාරෝ ඒක භක්තිකෝ බ්‍රහ්මචාරී සීලවා කල්යාණ ධම්මෝ. බුදුරජාණන් වහන්සේ ගටිකාර ගැන කියනවා. ගටිකාර කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකතුමා. එයත් අනාගාමී ආර්ය ශ්‍රාවකයෙක්. එයා ගැන දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒක භක්තිකෝ එක වේලක් වළඳන කෙනෙකි. බ්‍රහ්මචාරී කෙනෙකි. සීලවා සීලවන්ත වූ කෙනෙකි. කල්යාණ ධම්මෝ යහපත් ස්වභාවය ඇති උසස් ගුණධර්ම ඇති කෙනෙකි කියලා. ඒ කියන්නේ අනාගාමී අය ප්‍රകൃතියෙන්ම ඒක භක්තික වෙනවා. බ්‍රහ්මචාරී වෙනවා. චත්තපාණී උපාසකතුමාද ඒ වගේම ඒක භක්තික බ්‍රහ්මචාරී කෙනෙක්. එතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා පසකින් වාඩි වෙලා බණ අහමින් ඉන්නවා. ඒ අවස්ථාවේ කොසල් මහරජතුමා එතනට පැමිණියා. බුද්ධෝපස්ථානයට ආවේ කොසල් රජතුමා. උපාසකතුමා කල්පනා කළා දැන් රජතුමා එනකොට මම නැගිටින්න ඕනිද නැද්ද කියලා. එතුමා කල්පනා කරා බුදුරජාණන් වහන්සේ කියන්නේ අගරජ. රටකට පළාතකට නෙමෙයි. තුන් ලෝකයටම අගරජ. උන්වහන්සේට ඒකනේ තුන් ලෝකාග්‍ර කියලා කියන්නේ. තුන් ලෝකයටම අග්‍රයි. සිංහලෙන් උන්වහන්සේට කියන්නේ තිලෝනා කියලා. තිලෝනා කියලා සින්දුවකුත් තියෙන්නේ. තිලෝනා කියලා කියන්නේ තුන් ලෝකයටම නායක වෙනසේක. ඉතින් මේ තිලෝක නාතයන් වහන්සේ ඉදිරියේ පසේ නදි කොසල් රජතුමා ගත්තහම ප්‍රාදේශීය රජ කෙනෙක්නේ. මුළු දඹදිවම පාලනය කරන කෙනෙක් නෙමෙයි. කෝසල රාජ්‍ය විතරක් ඉන්න කෙනෙක්. ඉතින් මේ අගරජතුමා ඉදිරියේදී ප්‍රාදේශීය රජ කෙනෙකුට ගරු කරන්නේ මොකටද කියලා එතුමා නැගිටින්නේ නැතුව හිටියා රජතුමාට. රජතුමා බුදුරජාන් වහන්සේට වන්දනා කළ පසකින් වාඩි වුණා. හැබැයි බොහෝම කෝපයෙන් හිටියේ. මේ උපාසකතුමා මම දැකලා නැගිට්ටේ නෑ, මට ගරු කළේ නෑ, මාව ගණන් ගත්තේ නෑ කියලා පුදුම තරහක් තිබුණේ. මොකද ඔය රාජ මහා මාත්‍යාදීන් ගත්තහම ඔවුන් ගොඩාක් බලාපොරොත්තු වෙනවා මේ අනුන්ගේ ගෞරව සම්මාන සැලකිලි ඒව ගොඩක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔවුන් බොහෝ විට ගෞරවයට සම්මානයට සුදුසු නැහැ. එසේ වුවත් රජ කෙනෙක් නම් රටවැසියා විසින් එනකොට ගරු කිරීම කළ යුතුයි. රජතුමාට වඩා සිල්වත් වුණත් රටවැසියා රජතුමාට ගරු කරන්නට ඕනේ. ඒ ගරු කරන්නේ මොකද සීලවන්ත බව පුද්ගලික එකක්නේ. රජතුමා කියන එක ඒක සීලවන්ත බව ආධ්‍යාත්මික එකක්. ඒක පේන එකක් නෙමෙයි සිල්වත්ද දුස්සීලද කියලා. නමුත් රජතුමා කියන මාතෘකාව පෙනෙන එකක්නේ. අර රහත් වූ භික්ෂුවට පෘථග්ජන රහත් වූ භික්ෂුවත් පුතඥන තමන්ට වඩා වැඩිමහල් භික්ෂුවට වැඳිය යුතුයිනේ. අන්න ඒ වගේ තමයි.
ඉතින් කෙසේ නමුත් හාමුදුරුවරු එහෙම නැගිටින්න හොඳ නෑ රජතුමා එනකොට. දැන් මිනිස්සු නැගිටින එක නම් පුදුම වෙන්න දෙයක් නෙවෙයිනේ. දැන් හාමුදුරුවරුත් පෙර ගමන් යනවනේ ඒකනේ තියෙන ලැජ්ජාව. ආවට පස්සේ බොහෝම සද්ධාවන්ත ගුණ සම්පන්න උපාසිකාවට දෙන්නේ පැදුර. එච්චර ගුණ සම්පන්න නැත්තම් ටිකක් බලපුලුවන් කාරකම් තියෙනවා නම් දෙන්නේ පුංචි පුටුව වාඩි වෙන්න. රජ කෙනෙක් ආවහම දේශපාලඥයෙක් ආවහම දෙන්නේ හාමුදුරු ඉඳ ගන්න පුටුවටත් වඩා හොඳ පුටුවක්. අනේ පන්සලේ පොඩි හාමුදුරුවන්ටවත් ඒ බඳු පුටුවක වාඩි වෙන්න ලැබෙන්නේ නැහැ. අහෝ මහා විනාශයක් මහා පරිහානියක් සැබවින් මේ කාරණාව. ඒක අගෞරවයක් මේ ශාසනයට. ඒවැයි ගිහිල්ලා වාඩි වෙන ඇත්තොත් මීට වඩා බුද්ධිමත් වෙත්වා කියලා හිතන්න වටිනවා, ප්‍රාර්ථනා කරන්න වටිනවා. ආසන දෙන ඇත්තෝ බුද්ධිමත් නැත්තම් වාඩි වෙන ඇත්තොවත් බුද්ධිමත් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම වටිනවා සැබවින්ම. ඉතින් කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ දැනගත්ත කොසල් රජතුමා බොහොම කෝපයට පත් වෙලා ඉන්නේ කියලා. දැනගෙන බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට ප්‍රකාශ කරන්නට යෙදුනා මහරජතුමනි මේ උපාසකතුමා පණ්ඩිත කෙනෙක්. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ත්‍රිපිටක ධාරී කෙනෙක්. ඒ වගේම හොඳ නරක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් කියලා උපාසකතුමාගේ ගුණ ප්‍රකාශ කළා. අන රජතුමාගේ හිත තුල තිබිච්ච තරහා නැති වෙලා ගියා. පසුදින රජතුමා උඩුමහලේ සිටිනවා. ඉතින් මේ උපාසකතුමා මිදුලෙන් ගමන් කරනවා. පාවහන් දෙකක් දාගෙන කුඩය ඉහළගෙන රජතුමාගේ මිදුලෙන් ගමන් කරනවා. ඇත්තටම හිතෙනවා නේද මේ අතීතේ රජවරු කොයිතරම් සැහැල්ලුවෙන් ඉන්න ඇද්ද කියලා. මේ සාමාන්‍ය මිනිස්සු රජතුමාගේ මිදුලේ සෙරෙප්පු දෙකක් දාගෙන කුඩයක් ඉහළගෙන ගමන් කරනවා. ඒ කියන්නේ මිනිස්සු යන පාරක් තියෙනවා රජතුමාගේ මිදුල මැදිනුත් මිදුල උඩිනුත්. බණ කොච්චර සැහැල්ලු ජීවිතයක් ගත කරනවද කියලා ඒ රජවරු. ඉතින් රජතුමා උඩුමහන් තලයේ ඉඳන් මේ උපාසකතුමාට කතා කළා. කතා කළක උපාසකතුමනි ටිකකට මෙහෙට එන්න කියලා කිව්වා. උපාසකතුමා නැවතුණා. නැවතිලා පාවහන් දෙක ගලවලා කුඩය අකුලලා පැත්තකින් තියලා රජතුමා ළඟට ආවා. රජතුමා ඇහුව උපාසකතුමනි මම රජ කෙනෙක් කියලා දැනගත්තේ අදද කියලා ඇහුවා. ඊට පස්සේ උපාසකතුමා කිව්වා නෑ දේවයන් වහන්සේ හැමදාම ඔබතුමා තමයි අපේ රජතුමා කියලා දන්නවා. එහෙනම් ඔබ ඊයේ බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා හිටියා. මම යනකොට නැගිට්ටේ නෑ. ඇයි නැගිට්ටේ නැත්තේ කියලා ඇහුවා. ඒ වෙලාව උපාසකතුමා කියනවා මහරජතුමනි එතනදී මම නැගිට්ටේ නෑ. ඒ අමුත්තකට නෙමෙයි නොසලකිල්ලකට නෙමෙයි. අග්‍රරාජී වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාදේශීය රජ කෙනෙක් දැකලා නැගිටින්න සුදුසු නෑ. ඒක බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කියලා මට පෙනී ගියා රජතුමනි. ඒ නිසා තමයි නැගිට්ටේ නැත්තේ කියලා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ රජතුමා කියනවා හා කමක් නෑ. ඔබ මෙලොව පරලොව ගැන දන්නවා. කල යුත්ත නොකල යුත්ත ගැන දන්නවා. ඔබ ත්‍රිපිටක ධාරී. අන්න ඒ නිසා මගේ අන්තఃපුරයේ වාසය කරන ස්ත්‍රීන්ට
ධර්මය කියා දෙන්න පුළුවන්ද? බණ උගන්වන්න පුළුවන්ද කියලා ඇහුවා. අන්තఃපුර ස්ත්‍රීන්ට බණ කියා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා දේවයන් වහන්සේ මට එය අපහසුයි. රජතුමා ඇහුවා ඇයි? රජුගේ මහා ඊට පස්සේ කියනවා රජ ගෙදර කියන්නේ මහා කරදර ඇති තැනක්. බිය ඇති තැනක්. කටයුතු ඊටාම බරපතලයි. මට ඒ වැඩේ බාර ගන්න බෑ ස්වාමීනි. ඊට පස්සේ රජතුමා කියන එහෙම කියන්න එපා. ඊයේ මං එනකොට නැගිට්ටේ නෑ කියලා මම තරහ වුණේ නෑ. මම පලිගන්න අදහසක් එහෙම ඔබ මරවා දාන්න අදහසක් එහෙම හිත තුල නෑ. ඔබතුමා ධර්මය දන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේත් වර්ණනා කළානේ. ඒ නිසා අන්තఃපුර වාසී ස්ත්‍රීන්ට ධර්ම දේශනා ධර්මය කියා දෙන්න ධර්මය උගන්වන්න හැමදාම. ඊට පස්සේ උපාසකතුමා කියනවා ස්වාමීනි ගිහි අය ඒකට එච්චර සුදුසු නෑ බාධා ඇති වෙන්න පුළුවන්. අන්තఃපුර ස්ත්‍රීන්ට ධර්මය කියා දෙන්න සුදුසු භික්ෂූන් වහන්සේලාමයි. ඒ නිසා ඒකට ස්වාමින් වහන්සේ කෙනෙකුට ආරාධනා කරගන්න. රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කළා කියනවා ස්වාමීනි මල්ලිකා දේවිය ඒ වගේම වාසභ කත්තියා මේ වගේ ස්ත්‍රී ඇතුළු අනික් රාජ ස්ත්‍රීන් බණ ඉගෙන ගන්න කැමැති. තථාගතයන් වහන්සේ වැඩම කරලා ඔවුන්ට ධර්මය උගන්වනසේක්වා. බුදුරජාන් වහන්සේ වදාළ මහරජතුමනි මට හැමදාම බණ උගන්වන්න එන්න පුළුවන් කමක් නැහෙනි. බුදුවරුන්ට බොහෝම වැඩ කටයුතු තියෙනවනේ. ඉතින් රජතුමා කව වෙන භික්ෂුවක් හෝ යොමු කරනසේක්වා. ආනන්ද ස්වාමින් වහන්සේට බාර දුන්න මේ කටයුත්ත. ආනන්ද ස්වාමින් වහන්සේ හැමදාම අන්තఃපුරයට වැඩම කරනවා. මේ ස්ත්‍රීන්ට ධර්ම දේශනා කරනවා. මල්ලිකා දේවිය හොඳට බණ ඉගෙන ගන්නවා. පාඩම් කරලා පාඩම් දෙනවා. මොකද උගන්වනවා ධර්ම දේශනා විතරක් නෙවෙයිනේ. පන්තියක් වගේ එකක් උගන්වනවා ධර්මය. මල්ලිකා දේවිය පාඩම් දෙනවා. ඊළඟට වාසභ කත්තියාට නම් එයා එච්චර ලොකු උනන්දුවක් දක්වන්නේ. බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ඇහුවා ආනන්දය කොහොමද අන්තఃපුර ස්ත්‍රීන් හොඳට බණ ඉගෙන ගන්නවද? මල්ලිකා දේවිය නම් ස්වාමීනි හොඳට ඉගෙන ගන්නවා හොඳට පාඩම් කරනවා පාඩම් දෙනවා. වාසභ කත්තියා ඒ විදිහට පාඩම් කරන්නේ පාඩම් දෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්දය මා දෙසූ මාගේ ධර්මය හොඳින් ඉගෙනගෙන පුහුණු නොකරන්නාටත් ඒ ධර්මය මනාකොට දේශනා නොකරන තැනැත්තාටත් පැහැයෙන් පමණක් සිත් ගන්නා සුවඳ නැති මලක්සේ ඒ තැනැත්තන්ට ඒකෙන් ප්‍රයෝජනයක් නෑ කියලා. හොඳට මතක තියාගන්න කියපු කාරණාව. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගන්නේ නැත්නම් හොඳින් පුහුණු කරන්නේ නැත්නම් ඒ වගේම හොඳින් නියම විදිහට දේශනා කරන්නේ නැත්නම් ඒ ධර්මය ඒ තැනැත්තාට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ තැනැත්තා උපමාවකින් සඳහන් කරලා තියෙනවා ඒ උපමාවකින් සඳහන් කරලා තියෙනවා ඒ තමයි වර්ණවත් මලක් තියෙනවා හැබැයි සුවඳ නැහැ. වර්ණවත් මලක් තියෙනවා සුවඳ නැහැ. ඒ තැනැත්තා හරියට වර්ණවත් මලක් වගේ. ඒ වුණාට සුවඳ නැහැ, ගුණ සුවඳ එයා තුල නැහැ ඇත්තටම කියන එක දේශනා කළා.
ඒ වගේම උන්වහන්සේ වදාලා ආනන්දය යම්කිසි කෙනෙක් ඊටාම හොඳින් දහමට ලැබිව ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඊටාම හොඳින් දහමට ලැබිව ධර්මය පුරුදු පුහුණු කරනවා නම් ඒ වගේම ආනන්දය ඊටා හොඳින් ධර්මානුකූලව ධර්ම දේශනා කරනවා නම් ඒ තැනැත්තාට ධර්මයෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තැනැත්තා හරියට වර්ණ ගන්ධ සම්පන්න පුෂ්පයක් වගේ වර්ණයක් තියෙන සුවඳක් තියෙන මලක් වගේ කියලා තථාගතයන් වහන්සේ වදාලා. එසේ දේශනා කළ ගාථා දෙකක් දේශනා කළා. ඒ ගාථා ඔබ සමහර විට මීට පෙරත් අහලා ඇති. යතාපි රුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං එවං සුභාසිතා වාචා අපලා හෝති අකුබ්බතෝ. ඊළඟ ගාථාව යතාපි රුචිරං පුප්පං වන්න ගන්ධං සගන්ධකං එවං සුභාසිතා වාචා සපලා හෝති සකුබ්බතෝ. මෙන්න මේ ගාථා දෙක දේශනා කරන්නට යෙදුණා. මේ ගාථා දෙකේ කියන්නේ යතාපි රුචිරං පුප්පං. ඒ කියන්නේ රුචිරං කියන්නේ සිත් කළු, පුප්පං කියන්නේ මල. යතාපි යම්සේ වන්නවන්තං වන්නවන්තං කියන්නේ වර්ණයෙන් යුක්තයි. අගන්ධකං අගන්ධකං කියන්නේ සුවඳ නැත. බලන්න හොඳට කියපු කාරණාව. සිත් කළු ප්‍රියමනාප ලස්සන මලක් තියෙනවා. ඒ මල ලස්සන වර්ණයෙන් යුක්තයි. ඒ වුණාට ඒ මලේ සුවඳ නැහැ. ඔය ඉස්සර මිනිස්සු කියන්නේ කඩදාසි මල් කියලා જાතියක් තියෙනවා. දැන් කඩදාසි මල් කියලා කියන්නේ ඒවට. දැන් කියන්නේ බෝගන් විලා කියලා. අපේ රටට මේ සුද්ධ ගෙනාපු මල් જાතියක්. නිකන් ගෙනාව නෙමෙයි අපි හිතන්නේ ලස්සනට හිටවන්න ගෙනාව කියලා. ලස්සනට හිටවන්නම ගෙනාව නෙමෙයි. අපේ ගේ ඉස්සරහා තිබුණා ඉස්සර වතු සුද්ධ ගහක්. ඒ වගේ මිද්ද ගස් තිබුණා. කූඩලු මල් තිබුණා. දාස්පෙති මල් තිබුණා. අටපෙති මල් තිබුණා. මේ වගේ තව බොහෝම සුවඳ හමන කපුරු මල් තිබුණා. මෙන්න මේ මල් ටික හවසට කඩලා මල් පූජා කරලා බුදුන් වඳිනවා. ඉතින් සුද්ධ කල්පනා කළා ඔවුන්ගේ ආගම පතුරවන්න මේක මහා බාධාවක්. ඒකට බාධාවක් හන්ද තමයි අපේ ගේ ඉස්සරහා හිටවන්න අපේ මෝඩයන්ට මේ ලස්සන මල් වර්ග ගෙනත් දුන්නේ. මල් වලට කැමති අයට බෝගන් විලා ගෙනල්ලා දුන්නා හිටවපල්ලා කියලා. ගස් වලට කැමති අයට මහ වස ගොඩක් ගෙනල්ලා දුන්නා ක්‍රෝටන් කියලා. බොහෝම අහිතකරයින් දැනට හොයාගෙන තියෙන ඕවැන් නිකුත් වෙන කිරණ ඇඟේ වැදුනහමත් මිනිස්සුන්ට කේන්ති යනවා කියලා. ඒ ගෙවල් වල වෛරය, කෝපය, රණ්ඩු වීම පවා වැඩි වෙනවා කියලා ක්‍රෝටන් වැඩි වෙන තරමට. එච්චර දරුණුයි කියලා. ඉතින් අපේ මෝඩ රැළ හිටව ගත්ත මේවා. දැන් වතු සුද්ධ ගහගේ ඉස්සරහ නෑ. ඒක තියෙන්නේ වැටට හිටවලා. වැට අයිනට තමයි අතු ගාලා දෙපැත්තෙම කුණු එකතු කරන්නේ. කුණු ගොඩෙන් තමයි මල් ටිකක් කඩාගෙන බුදුරජාන් වහන්සේට පූජා කරන්නේ දැනට. නැත්තම් බුද්ධ පූජාවට මලක් නෑ. අර වැටේ නිකන් පැලවෙලා හරි කවුරු හරි යන පුවර්ස සුද්ධත්තක් තිබ්බේ නැත්තම්. බලන්න බුද්ධ පූජාවට ගන්න තැන ගන්න මල් ගහ ගිහිල්ලා තියෙන දුර. ඒක නේද ලස්සන පෝච්චියක ලොකු පෝච්චියක ලස්සනට තියෙන්න ඕනේ. ඒක නේද බොහෝම සැලකිලි මැද වතුර දමමින් පෝර දමමින් ගෞරව සත්කාර සැලකිලි මැද තියෙන්න ඕනි ගහ. ඒක තියෙන්නේ වත්තක කෙලවරක. ඒකට කවුරුත් වතුර දාන්නේ පෝර දාන්නේ. මල් පිපුණොත් ගෙනහැල්ලා බුදුරජාන් වහන්සේට පූජා කරනවා. නැත්තම් වෙන තැනකින් ගිහිල්ලා හරි මලක් දෙකක් හොයාගෙන එනවා. ඒත් මොකටවත් නෙවෙයි අපිට ආශිර්වාදයක් ඕනි හන්දා.
අර ගෞරවයටත් වඩා ආශිර්වාද ලබා ගන්න බලාපොරොත්තුවක්, පිහිටක් ලබා ගන්න බලාපොරොත්තුවක් ඇතුව. ඉතින් අන්න ඒ වගේ තියෙනවා ලස්සන මල් හරියට අර කඩදාසි මල් වගේ, බෝගන්විලා මල් වගේ. ලස්සන තිබුණට, සෝභාව තිබුණට වැඩක් නැහැ. සුවඳ නැති මල් තියෙනවා. ඒ සුවඳ නැති මල් වර්ග, පැරණි මල් වර්ග දක්වලා තියෙන මෙන්න මේවා. එරබදු මල්. අවුරුදු කාලෙට පිපෙන්නේ රතු පාටයි, හරීම ලස්සනයිනේ. එරබදු කැකුලේ වතුර පිරිච්ච පොහොට්ටුවකුත් තියෙනවා. ඒක ඇතුලේ වතුර පිරීලක් තියෙනවා. ඒක පුපුරවන්නත් පුළුවන්. ඉස්සර ළමයිව පුපුරවනවත් එක්ක. ඒ වගේම ගිනි නිල්ල මල්. ගිනි නිල්ල කියන එකට ගිනි තිල්ල කියලාත් කියනවා. ඒක මේ අපේ හැම දිස්ත්‍රික්කයකම, හැම පළාතකම වැවෙන වැලක්. මේ පළාත්වල, කොළඹ පළාත්වල පවා තියෙන ඔය අයින් වලට වෙන්න මිනිස්සු දන්නේ නැහැ. බොහෝම වටින ඖෂධීය වැලක්. ඒක ඔය බෝකොළ වගේ කොළ තියෙන, බූව තියෙන කොළයක් තියෙන වැලක්. ඒ කොළ ව්‍යංජන පිණිස භාවිතා කරනවා. ඊටාම ගුණදායක ව්‍යංජනයක් විදිහට භාවිතා කරන අපේ ඔය ગેස්ට්‍රයිටිස් රෝගයට ගොඩක් වටිනවා. ගිනි තිල්ල කොළ මැල්ලුම ව්‍යංජනය, කලවම් මැල්ලුම් වලටත් ඒක යොදනවා. අන්න ගිනි තිල්ල මල හැබැයි හරිම ලස්සනයි. ඔබ දැකලා තියෙනවා. බතල මලක හැඩය තමයි ඒකේ තියෙන්නේ. හරිම ලස්සන මලක් ඒක. හැබැයි සුවඳ නැහැ. ඊළඟට බදු වද මල. බදු වද කියලා කියන්නේ වද වර්ග කීපයක් තියෙනවානේ. බදු වද කියන්නේ ඔබ දන්නව ඇතර පොකුරු වද කියලා එකක් තියෙනවා. රෝස මල වගේ එකක්. හරීම ගුණදායක මලක් ඒක. ඒක වතුරට දාලා බිව්වහම මිනිස්සුන්ගේ ශරීරයට අධික ශක්තියක් ලැබෙනවා. පැරණි පුස්කොළ පොත්වල පවා කියලා තියෙනවා ශරීර ශක්තිය හීන තැනැත්තන්ට වද කැකුළු 6-7ක් ගිතෙලින් බැද කවනු කියලා සිංහල පුස්කොළ පොත්වල කියලා තියෙනවා. පැරණි සිංහල පුස්කොළ පොත් කීපයකම මම කියවලා තියෙනවා, දැකලා තියෙනවා. වද කැකුළු 6-7ක් ගිතෙලින් බැද කවනු කියන වාක්‍ය. ඒ කියන්නේ ඒක බොහොම ශක්ති සම්පන්න පානයක් ඇත්තටම මේ වද කැකුළු. හැබැයි අර පොකුරු වද, රෝස මල වගේ පිපෙන වද මල විතරයි. ඒකෙත් තියෙන රතු පාට එක තමයි නියම එක. ඒකෙත් තියෙන රෝස පාට එකක්. ඒක එහෙම බොන්න එපා. ඒක මේ පිට රටින් ආපු වද වර්ගයක් විතරයි. ඊළඟට අර වෙන පෙති වටේට පෙති 5-6 එහෙම තියෙන තව ලස්සන වද මල් තියෙන එක එක පාට ඒවා. ඒවත් බොන්න එපා. ඒවත් පිට රටින් ආපු එක. බෙහෙතට අර ඖෂධීය ගුණය තියෙන්නේ අර රතු පාට පොකුරු වද. ඒකට තමයි බදු වද කියලා කියන්නේ. ඒක ගහ පවා විශේෂයි. ඒ ගහේ පවා උගන්වලා තියෙනවා මේ භූත නැසීමේ, භූත දෝෂ නැසීමේ ගුණයක් දැත කියලා පැරණි පොත්වල අමනුස්ස ඝාතක ද්‍රව්‍යයක් හැටියට ඒ ගහේ ගහ පවා හඳුන්වා දීලා තියෙනවා බොහෝම වටිනා දෙයක් හැටියට. ඉතින් අන්න ඒවයි වුණාට සුවඳ නැහැ. ඊළඟට කෑල මල හරීම ලස්සනයිනේ. ඔබ කෑල ගස් දැකලා තියෙයි නම් මල් කෑල කියලා, කෑල හැබැයි වර්ග කීපයක් තියෙනවා. පත් කෑල කියලා ගහක් තියෙනවා. ඒකත් බොහෝම ඖෂධීය ගුණයක් තියෙන ගහක්. කැට කෑල කියලා ගහක් තියෙනවා. ඒක නම් මල් ලස්සන නැහැ, නමුත් ගෙඩි හරි රසයි. ගෙඩි ගුණයි, රසයි. ඒකේ කොළ පොතු බෙහෙත් වලටත් ගන්නවා. ඊළඟට තව තියෙනවා මල් කෑල කියලා වර්ගයක්. ඒක නම් හරිම ලස්සන මලක් පිපෙනවා. ඒ මල් වර එක කහ පාට මල්, සව අවස්ථාවක රතු පාටට මල් පිපෙන බොහෝම ලස්සන කඳේ මල් හැදෙන සාකයක් මල් කෑල කියලා කියන්නේ. හැබැයි ඒවා සුවඳ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධර්මය හොඳට ඉගෙන ගත්ත නැති කෙනා. ඒ වගේම ධර්මය හොඳට පුහුණු කරපු නැති කෙනා. ධර්මය හොඳින් දේශනා කරන්නේ නැති කෙනා. මොකද ධර්මය ඉගෙනගෙන තියෙනවා.
ඉගෙනගෙන තියෙන හන්ද ඉතින් මිනිස්සු කවුරුත් දන්නවා ප්‍රසිද්ධයි. අන්න අර වර්ණය තියෙනවා. හැබැයි වර්ණය තිබ්බට සුගන්ධය නැහැ. සුගන්ධය නැහැ කියන්නේ ගුණ සුවඳ නැහැ කියන එකනේ, ගුණ ධර්ම නැහැ කියන එකනේ. ඊළඟට ඒවං සුභාසිතා වාචා, මෙසේ සුභාසිත වචන. සුභාසිත වචන කියන්නේ මෙලොව පරලොව යහපත සලසන, නිවන ලබා දෙන, නිවන් රස කැවුන වචන තමයි සුභාසිත වචන. ඒ කියන්නේ බුදු දහම තමයි මේ ගාථාවේදී සුභාසිත වචන කියලා කියන්නේ. අපලා හෝති අකුබ්බතෝ, මේක හරියට මේ සුභාසිත වචන හරියට කරන්නේ නැති කෙනාට, හරියට ඉගෙන ගන්නෙත් නැත්නම්, හරියට උගන්වන්නෙත් නැත්නම්, හරියට දේශනා කරන්නේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. මේකේ කියනවා නොකරන කෙනාට වැඩක් වෙන්නේ නැහැ. නොකරන කෙනාට කිව්වේ බණ කියනකොට හරියට අහගෙන ඉන්නෙත් නැහැ. ඒ වගේම අහගෙන හිටියත් හරියට සමහර අය ධාරණය කරගන්නේ, මතකේ තියාගන්නේ. සමහර අය මතකේ තියාගන්නවා, ඒ වුණාට ප්‍රතිපත්ති පුරන්නේ නැහැ. ඉතින් මේක හරියට අහන්නෙත් නැත්තම්, අහගෙන හිටියත් මතකේ තියාගන්න නැත්තම්, මතකේ තියාගෙන ඉගෙන ගත්තත් ප්‍රතිපත්ති පුරන්නේ නැත්තම්, ප්‍රතිපත්ති පුරන්නේ නැත්තම් කිව්වේ දහමට අනුව හැසිරෙන්නේ නැත්තම් ප්‍රසිද්ධ පාඨයක්නේ. සුනාත දාරේත චරාත ධම්මේ, අසන්න දරන්න ධර්මයෙහි හැසිරෙන්න. අන්න තුන්වෙනි කොටස නෑ ගොඩක් අය තුල. ධර්මෙහි හැසිරෙන්නේ නැහැ. ධර්මෙහි හැසිරෙන්නේ නැත්නම් එයාලට මේකෙන් ප්‍රයෝජනයක් නෑ. සමහර ගිහි පැවිදි දෙපාර්ශවයේම සත්පුරුෂයෝ ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ ඉගෙන ගත්තට ඔවුන් මේකේ අර්ථය මෙනෙහි කරන්නේ. අර්ථය කියලා කිව්වේ ප්‍රයෝජනය මොකක්ද කියලා කල්පනා කරන්නේ. ධර්මයෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා උන්ට ධර්මයේ තියෙන සැබෑ తত্ত্বය, යථාර්ථය, නියම ස්වභාවය ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන් ධර්මයේ ඉගෙන ගන්නෙම අනුන්ගේ වාදයට, අනුන්ගේ ධර්මයට, අනුන්ගේ අදහස් වලට පහර ගහන්න. කෙටියෙන්ම කිව්වොත් අනුන් එක්ක වාද විවාද කරලා ජය ගන්න. මොන විදිහේ වාදයක් කළත්, මොන විදිහේ තර්කයක් ගෙනාවත්, විතර්කයක් ගෙනාවත් හොඳට බිඳ හෙලන්න සමර්ථ දක්ෂතාවයක්, හොඳ අධ්‍යාපනයක් තියෙනවා. වාද කරලා ජය ගන්න පුළුවන්, කටින් ගහලා ජය ගන්න පුළුවන්. ඒකට තමයි මේ ඉගෙනගෙන තියෙන්නේ ගොඩක් අය. දැන් තව එකක් තියෙනවා, එක්ක ඉගෙනගෙන තියෙන්නේ විභාගෙට ලකුණු ගන්න. බලන්න සාමාන්‍ය පෙළ වෙනකොට කොච්චර ඉගෙනගෙනද කියලා. අවුරුදු 11ක් ඉගෙනගෙන බුදුදහම. සාමාන්‍ය පෙළ ලියලා ඉවරනකොට අම්මා තාත්තා අඳුරන්නේ නැහෙනි. පුංචි කාලේ අම්මටයි තාත්තටයි වැඳලා ඉස්කෝලේ යන්නේ. 9 10 වෙනකොට අම්මේ ගිහින් එන්නම්. තව ටිකක් 11 වෙනකොට සමහරට 11 පන්තියේදී යනවා විතරයි. අම්මේ කියලාත් නැහැ, තාත්තේ කියලාත් නැහැ. වැඳිලි මොකක්වත් නැහැ. මොකවත් නැහැනේ. අන්න බලන්න ධර්මයේ විභාගෙට විතරනේ ඉගෙන ගන්න. අර යාළගේ කටේ ධර්මය තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. ඒ වුණාට ඒ ඇත්තන්ගේ ගතේ ධර්මය පිහිටලා නැහැ. ඒක හරි අවාසනාවක් ඇත්තටම. ඉස්සර ඔය දකුණු පළාතේ අම්බලන්ගොඩ හිටියා ඇන්දානේ දයානන්ද කියලා බොහෝම ප්‍රසිද්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ කෙනෙක්. බොහොම ගෞරවනීය කෙනෙක්, මහා විශිෂ්ට ධර්ම දේශකයාණන් වහන්සේ නමක්. හරිම දක්ෂ කෙනෙක්, ස්වාමින් වහන්සේ කෙනෙක්, බණ කියන්න ලංකාවේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දවසක් දානකට ගිහිල්ලා බණකට උපමා කතාවක් කිව්වා.
මට මතකයි ඒ කතාව. මම එතකොට ටිකක් අඩු වයසේ 1999 අවුරුද්දේ මට මතක විදිහට උන්වහන්සේ කිව්ව කතාවක් තමයි බොහොම ලස්සන කතාවක්. උන්වහන්සේ කිව්වා දවසක් නරියෙක් රෑ ඇවිදින්න ගියා ගමේ. ගමේ ඇවිදින්න යනකොට ගම ගෙදරක් තිබ්බා. ගම ගෙදර ඉස්සරහා වේවැල් පුටු තියලා තියෙනවා. නරියා වේවැල් පුටුවක් උඩට නැගලා වාඩි වෙලා බැලුවා. හරිම සුව පහසුයි. ටිකක් නිදාගෙන බැලුවා. හරිම පහසුයි නිදාගන්න. මොකද නරියා ගල් උඩ, ගස් උඩ මේ කොළ රොඩු මැද නිදාගන්නේ. ඉතින් මේ පුටුවක නිදාගන්න කෙනාට කොට හරියට ප්ලාස්ටික් පුටුවක ඉඳගෙන හිටපු කෙනෙක් සෝපා එකක ඉඳගත්තා වගේනේ. සෝපා එක කිව්වහම ගොඩක් සුඛෝපභෝගීනේ. ඉතින් මේ නරියට හිතුවා ටිකක් වෙලා නිදාගෙන ඉඳලා එළි වෙන්න ඉස්සලා නැගිටලා යනවා. සැප වැඩි හන්දා නිින්ද ගියා එළි වෙනකම්ම. ඒ කාලේ දොරවල් වහන්නේ දොර පොල්ලක් දාලා ගියේ ඇතුලෙන්. දොර පොල්ල තමයි ඇතුලෙන් තියෙන ලොක් එක. ඉතින් දොර පොල්ල උස්සනකොට දඩක් ගාලා සද්ද එනවා. දොර පොල්ල උස්සන සද්දෙට තමයි නරිය ඇහැරුණේ එළි වෙනකම්ම නිින්ද ගිහිල්ලා. ගමරාල දොර පොල්ලත් තරන් එළියට එනකොටම දැක්ක නරියෙක් දුවනවා. දොර පොල්ලත් අරගෙන නරියා පස්සෙන් එලෝගෙන ගියා. එක වඩු මහත්තයෙක් උදේම නැකිටලා ලී අතු ගානවා. නරියා රිංග ගත්ත මේ වඩු බංකුව අස්සට. ලී අතු ගාන මේසෙට කියන්නේ වඩු බංකුව කියලා. මේ වඩු බංකුව අස්සට රිංග ගත්තා. රිංගන ගමන් වඩු මහත්තයාට කිව්වා ආයිබෝවන් කාටවත් කියන්න එපා මම මෙතන ඉන්නවා කියලා. වඩු මහත්තයා කිව්වා හා බය වෙන්න එපා මං කියන්නේ කායිකයි. දැන් ගමරාල එනවා. ඇවිල්ලා වඩු මහත්තයාගෙන් අහනවා මේ බාසුන් නැහැ. මෙතනින් නරියෙක් එහෙම ගියා දැක්කද? වඩු බාසුන් නැහැ කියනවා. නෑ දැක්කේ නෑ. නරියෙක් යනවා දැක්කේ නෑ කියලා ඇඟිල්ලෙන් පෙන්නනවා මේසේ යට ඉන්නවා කියලා. දැක්කේ නෑ කියලා කටින් කියනවා. ඇඟිල්ලෙන් පෙන්නනවා ඉන්න තැන. ඉතින් ඇස් දෙකනොත් පෙන්නනවා. හැබැයි ගමරාල නිදිමතේ හිටපුවඳ උදේ පාන්දර නැගිට ගමන්නේ නිදිමතේ ඉන්නේ. එයාට මේක හරියට තේරුනේ නෑ. මොකද මූණවත් හොදලා නෑ, කටවත් හොදලා නෑ, වතුර ටිකක් බීලා නෑ, කහට ටිකක් බීලා නෑනේ තාම. එයාට තේරුන්නේ නෑ මේ මොකක්ද කිව්වේ කියලා. නරියෙක් ගියේ නැද්ද? එහෙනම් කමන්නේ. ඔන්න යද්දාවිව් කියලා ආපහු ආවා. ඉතින් නරියා ආවා එළියට ඊට පස්සේ. ඇවිල්ලා වඩු මහත්තයාට කිව්වා වඩු මහත්තයෝ තමුසෙගේ කටේ තියෙන ගුණය ගතේ නෑ කියලා. ඇත්තටම ගොඩක් අය එහෙම තමයි. ගොඩක් දෙනෙක්ගේ කටේ තියෙන ගුණය ගතේ නෑ. ධර්මයේ ඉගෙන ගන්න ඔක්කොම කටේ තියාගන්න විතරයි, කියලා දෙන්න විතරයි. එක්කෝ විභාගෙට ලියන්න විතරයි, දේශනා කරන්න විතරයි, රැකියාවක් කරගන්න විතරයි. අර ගතට ගුණය එකතු කරගන්නට නෙමෙයි. අන්න ඒකයි කිව්වේ අපලා හෝති අකුබ්බතෝ කියලා කිව්වේ ඒ නිසාමයි. සර්පයන් හොයාගෙන යන මිනිස්සෙකුට සර්පයෙක් දකින්නට ලැබෙනවා. මේ මිනිස්සයා මේ සර්පයාගේ ශරීරයෙන් හරි නගුටෙන් හරි අල්ල ගන්නවා. අල්ල ගත්තොත් මොකද මේ සර්පයා කරන්නේ? ශරීරයෙන් හරි නගුටෙන් හරි ඇල්ලුවොතින් ඒ සර්පයා හැරිලා හිටන් මොහුට දෂ්ට කරනවා. ඔහුට දෂ්ට කරනවා ඒ සර්පයා හැරිලා හිටන්. අන්න ඒ වගේ තමයි තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනයක් ගන්න අදහසින් ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් සර්පයා වැරදියට ඇල්ලුවා වගේ කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි ගාථාවේ කියනවා යතාපි රුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං
එවං සුභාසිතා වාචා සපලා හෝති පකුබ්බතෝ බොහෝම ලස්සන අර්ථයක් තියෙන ගාථාවක්. මුල් පේලි දෙක නම් ඉස්සෙල්ලා ගාථාවට සමානයිනේ. යතාපි රුචිරං පුප්පං සිත් කළු ලස්සන මලක් තියෙනවා. වන්න ගන්ධං වර්ණය තියෙනවා සුවඳක් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ සුවඳ නෑ කියලානේ. දැන් වර්ණයක් තියෙන සුවඳක් තියෙන මලක්. වර්ණ සුවඳ දෙකම තියෙන මල් තියෙනවනේ. අපි දැකලා තියෙනවා සපු මල. ඔබ සමහර විට සපු මල් දැකලා නැතුව ඇති. දැන් සපු ගහ ටිකක් ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධ ඔය වහලවල් වලට වඩිම්බු ලෑලි ගහන්න සපු ලීනේ දැන් ගොඩාක් භාවිතා කරන්නේ. ඒකන්ද තමයි ටිකක් සපු කියන වචනේ දන්නේ. නැත්තම් දන්නෙත් නෑ. ඉස්සර සපු ගහ භාවිතා කරලා තියෙනවා ඔය පිරිත් කියනකොට හදනවා රාජගහ කියලා එකක් ඔබ දැකලා ඇති. දැන් හදන්නේ අර පුවක් ගහකින් අර වටාපතක් වගේ එකක් සුදු රෙද්දකින් හදලා රාජගහ. අන්න ඒක ඉස්සර හදලා තියෙන පුවක් ගහෙන් නෙමෙයි සපු ගහකින් තමයි ඒක හදලා තියෙන්නේ රාජගහට. පුවක් ගහ නෙමෙයි භාවිතා කළේ සපු ගහ. පැරණි කතිකාවතේ තියෙන්නේ ඒක සපු ගහෙන් හැදුවා කියලා තමයි රාජගහ පැරණි ලේඛනවල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් පිරිත ඉවරුණාට පස්සේ රාජගහ පන්සලේ නම් පිරිත කියන්නේ පන්සලේ ගෞරවනීය විදිහට උඩකින් තියා තියෙනවා. එතකොට ඒ රාජගහටත් නූල් අදිනවනේ. ඒ පන්සලට ඊළඟ පිරිත කියනකම් ආරක්ෂාවක් තියෙනවා කියලා ඒකෙන් සංකේතවත් කරනවා. ගෙදරක පිරිත කිව්වහම අර ගෙදරට ගන්න අර සපු ගහ කියලා මේ සපු පැලයක් කපන් එන්නේ. හොඳ සපු ලීයක් අරගෙන ඒක රවුම් කරලා හදලා ටිකක් හයි එකක් ටික කාලයක් තියෙන එකක්. ඒක තමයි රාජගහ හදන්න ගන්නෙ. ඊට පස්සේ සපු ලීය ඒ ගෙදරින් තියා තියෙනවා ආරක්ෂාවට ඒ ගෙදර. ආයේ කවදා හරි පිරිතක් කියනකොට ඒක ආරක්ෂිතව තියෙනවා නම් ගුල්ලෝ එහෙම ගහලා නැත්තම් ආයෙ ගන්න පුළුවන්. මොකද සපු ලීය කියන එක අවුරුදු 10ක් විතර තියෙනවා. ඔය දවාරක්ෂක ටිකක් ගෑවහම අවුරුදු 10න් පස්සේ නම් දවාරක්ෂක ගෑවත් ඒක ඇතුලේ කිරිවේයෝ හැදිලා හිටන් උඩින් පොත්ත ලස්සනට තියෙද්දි ඇතුල කාලා දානවා. අවුරුදු 9 10න් පස්සේ නම් ඒකේ පැවැත්මක් නැහැ කොහොමවත්ම. ඔය වඩිම්බුල ගහනේව නම් තියෙනවා. ඉතින් අවුවට වේලි තියෙන හන්ද කිරිවේයන්ට ඉන්න බෑනේ රත් වෙනවානේ. ඒක නිසා පවතිය ටිකක් කල්. ඒක හන්ද වඩිම්බුලට ගන්න බය වෙන්න එපා. නමුත් දොර ජනෙල් වලට ගත්තොත් නම් අවුරුදු 9ක් යනකොට ඉවරයි කියලා හොඳට මතක තියාගන්න එක වටිනවා. සපු ගහ ගැනත් අවබෝධයක් තියෙන එක වටිනවා. ඒ සපු මල්ලේ වුණාට ඔබ දැකලා නැතුව ඇති. ඇත්තටම පුදුම ලස්සන මලක් සපු මල කියලා කියන්නේ. ඒ වගේම පුදුමාකාර සුවඳ මලක් සපු ගහක මල් පිපුණාම හරිම ලස්සනයි. ඒ වගේ පලාතම සුවඳයි. නමුත් ඉතින් ගෙදරක හිටව ගන්නත් අමාරු ලොකු ඉඩ කඩක් තියෙන නම් පුළුවන්. මොකද ලොකු ගහක් විදිහට තමයි සපු ගහ හැදෙන්නේ. නමුත් පෝච්චියක වගේ හිටවන්න පුළුවන් නම් අර ලොකු වෙන්නේ නැති වෙන්න මුල් බිමට යන්නේ නැති වෙන්න සමහර විට පොඩියට ලස්සනට සපු මල් හැදෙනවා දකින්න පුළුවන් වෙයි. ඊළඟට දුනුකේ මල්. දුනුකෙයියා මලත් ඔබ දැකලා ඇතිනේ. අපලවලට එහෙම පූජා කරන්නේ වැටකෙයියා මල දුනුකෙයියා මල. බැලූ බැලමට ගඳයි වගේනේ. ගඳයි කිව්වට ඒ අධික සුවඳ තමයි අපිට මේ ගඳයි කියලා වගේ දැනෙන්නේ. අන දුනුකෙයියාමල. ඊළඟට සුවඳ මල් වර්ග අතර අග්‍රයි කියලා කියන්නේ දෑසමන් මල. දෑසමන් මල කියන එක දන්නවා. අර පිච්ච මල් වර්ගයක් ලංකාවේ තියෙනවා රෝස පාට කැකුළු තියෙන කැකුල රෝස පාටට උරු පිච්ච මල් වර්ගයක්. හැබැයි දැන් පිච්ච මල් වර්ග ගොඩාක් තියෙනවා. එකින් එක පරයන සුවඳ තියෙන පිච්ච මල් තියෙන කොහමද දෑසමන් තමයි මල් සුවඳ අතරින් අග්‍ර කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ වර්ණ ගන්ධ සම්පන්න ඒ කියන්නේ පාටයි සුවඳයි දෙකම තියෙන ලස්සන මලක් තියෙනවා. ඒවං සුභාසිතා වාචා. ඒ වගේ තමයි මේ වර්ණ ගන්ධ සම්පන්න මල වගේ තමයි හොඳට ධර්මයේ ඉගෙන ගත්ත කෙනා. හොඳට බණ අහනවා, හොඳට ධර්මය ධාරණය කරගන්නවා, ප්‍රතිපත්ති පුරනවා, පිළිවෙත් පුරනවා, වත් පිළිවෙත් පුරනවා. ඒ අයට අනිවාර්යෙන් මේ ධර්මයෙන් ලොකු ප්‍රයෝජනයක්
තියෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මොකද නියම විදිහට ධර්මය ඉගෙන ගන්න කෙනා ඉගෙනගත්ත ධර්මයේ අර්ථ නුවණින් විමසනවා. අර්ථ නුවණින් විමසනකොට ඔහුට ධර්මය හොඳට වැටහෙනවා. ඔහු ධර්මය ඉගෙන ගන්නේ වාද කරන්න, විවාද කරන්න, අනික් අයට පහර ගහන්න, අනික් ආගම් විවේචනය කරන්න, අනුන්ට නින්දා කරන්න, අපහාස කරන්න නෙමෙයි. ඔහු ධර්මය ඉගෙන ගන්නේ තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගන්න අදහසින්. සර්පයෝ අල්ලන කෙනෙක් ඉන්නවා. මේ සර්පයන් අල්ලන කෙනා අරගෙන යනවා පුංචි දෙබලක් සහිත ලීයක්. අග දෙබලක් තියෙන ලීයක්. බෑ ලොකු දෙබලක් තියෙන ලීයක් නේ, පොඩි දෙබලක් තියෙන ලීයක්. අරගෙන ගිහිල්ලා සර්පයා දැක්කහම අර දෙබල පිටිපස්සට කරගෙන සර්පයා පස්සෙන් බොහෝම සංවරව යනවා. සංවර යනකොට සර්පයා හැරිලා ගහන්න බලන්නේ නැහැ. සර්පයා පස්සෙන් අපි සංවරව හිමින් සැරේ යනවා නම් සර්පයාත් ඔහේ පාඩුවේ ඇවිදිනවා හෙට මෙහෙට. හැබැයි පුරුදු නැති කෙනෙක් කරන්න යන්න එපා. සර්පයා කෑවොත් එහෙම මම මේ ක්‍රමයේ කිව්වට මම බලා ගන්න දෙන්නේ නැහැ, බෙහෙත් ඒත් කරන්න දෙන්නේ නැහනේ. මම කියනවා විතරනේ. ඒ නිසා සර්පය අල්ලන්න යන්න එපා මේ විදිහට. ඉතින් මේ දෙබල පිටිපස්සට කරගෙන හිමින් සැරේ යනවා සර්පයා පිටිපස්සෙන්. සර්පයා හොඳට කෙලින් යන වෙලාවක් බලලා හරියටම අර දෙබල බෙල්ලට තියනවා. බෙල්ලට තිබ්බට පස්සේ සර්පයාට මුකුත් කරන්න බෑ. ඔළුව මෙහෙම කෙලින් හිටිනවා විතරයි. මෙහෙට අරවන්නත් බෑ, මෙහෙට අරවන්නත් බෑ සර්පයාට. ඒ කෝටු කෑල්ලක් වගේනේ සර්පයාගේ ඇඟ. ඊට පස්සේ දෙබලට මෙහායින් අතින් අල්ල ගන්නවා සර්පයා ගොළු උඩට එන්න. අතින් අල්ලගත්තට පස්සේ සර්පයාට කොහෙටවත් හරවලා යාව කන්න බෑ. ඊට පස්සේ කොට්ට උරේකට දාන්න කැමති නම් කොට්ට උරේකට දාන්න පුළුවන්. සර්පේ ඇඟ ඉස්සෙල්ලා දාලා ඉන්න ඕනේ. දාලා කෙනෙකුට කියනවා කොට්ට උරේ ඈත් කළා අල්ල ගන්න කියලා. අල්ල ගන්න කියලා එකපාරට අතාරින්න ඕනේ. ඒකත් හොඳ පළපුරුද්දෙන් කරන්න ඕනේ. ඊට පස්සේ කොට්ට උරේ බැඳලා පැත්තකට ගිහිල්ලා අදින ගැටයක් ගහලා අරගෙන ගිහිල්ලා අර ගැටේ ලිහලා තියලා එන්න පුළුවන්. කවදාවත් සර්පෙක් මරන්න හොඳ නැහැ. මොකද සර්පයෝ මරණ එක හරීම භයානකයි, හරීම දරුණුයි. සමහර සර්පයන් මැරුවහම සමහර අద్භූත ආත්ම ඇවිල්ලා ඒ මිනිස්සුත් මරණ අවස්ථා පිළිබඳව අට කතාවල සඳහන් වෙලා තියෙනවා. මිනිස්සු අතරත් ඒ වගේ මත තියෙන්න පුළුවන්. අට කතාවලත් කියනවා ඒ සර්පයෝ මැරුවාම සර්පයන්ට හිංසා පීඩා කළාම නොයෙක් ආත්මම වාගෙන ඇවිල්ලා එය පීඩා කරනවා කියලා අට කතාවල තියෙන විතරකුත් නෙමෙයි. මට ඉස්සෙල්ල මතක් වුණේ අට කතාවල තියෙන එකක් විතරයි. මේ කියාගෙන යනකොට දැන් මතක් වුණා කෝසල සංයුත්තේ දහර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කෝසල සංයුත්තේ දහර කියන සූත්‍රයේ සඳහන් වෙනවා සර්පයන්ට හිංසා පීඩා කරන්න එපා. සමහර සර්පයන්ට හිංසා පීඩා කළාම එයාලා වෙන ආත්මම වාගෙන ඇවිල්ලා හිටන් ඒ අයට හිංසා පීඩා කරනවා කියලා. ඒකන්ද සර්පයෝ හිටියට මහා ලොකුවට බය වෙන්න එපා. මොකද සර්පයන්ට පණ තියෙනවානේ. උන් එක තැනකට වෙලා ඉන්නේ. අපේ ගෙදරට ආවා කියලා මේ සර්පයෝ කොට්ට මෙට්ට උඩ ඉන්නේ නැහැ කියලා නිකන් කතාවටත් කියන්නේ කොට්ටයක් මෙට්ටයක් උඩ ඉන්නේ නැහනේ. ඉතින් බය වෙන්න ඕනේ නැහැ. දොර පොඩ්ඩක් කැරලා තිබ්බහම ඌ ටිකක් වෙලා ඉඳලා යනවා යන්න. ඔය කැරපොත්තෙක් ඉන්නවද, මීයක් ඉන්නවද, හූනෙක් ඉන්නවද බලලා යන්න ඇවිල්ලා තියෙන්නේ. උන් ඉන්නවද නැද්ද කියලා බලලා ඉන්නවනම් උන් කෙනෙකුත් අරගෙන සර්පයා යනවා යන්න අපේ ගෙදරට වෙලා ඉන්නේ, අපේ කොට්ට මෙට්ට වලට වෙලා ඉන්නේ ඌ. ඒකන්ද පොඩ්ඩක්වත් සර්පයෙකුට බය වෙන්න දෙයක් නැහැ. හිංසාවක් පීඩාවක් කරන්න නැතුව ඉඳයි තියෙන්නේ. ඊළඟට සර්පයෙක් ඉන්නවනම් ඇවිදිනකොට හොඳ අවධානයෙන් ඇවිද්දාම හරි පෑගෙන්නේ නැති වෙන්න. පෑගුණොත් කන්න පුළුවන් බය වෙලා. එහෙම නැතුව අර පිස්සු බල්ලෙක් වගේ ලෝගෙන ඇවිල්ලා කන්න සතෙක් නෙවෙයි, බොහෝම අහිංසක සතෙක්. මේ ණයෙක් ගත්තත් පොළඟෙක් ගත්තත් පුදුම අහිංසකයි. ඉස්සර ණයෙක් ආවත් ගෙවල් වලට අපේ අම්මලා කියන්නේ නයි හාමි අපි බයයි. ඒකන්ද අපිට කරදර කරන්නේ නැතුව යන්න. එතකොට ණයා ඇත්තටම යනවා.
ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව නයාට කණක් නෑ ඇත්තටම. ඉතින් සමහර අය කියනවා කණක් නැති නයිහාමිට එහෙම කිව්වට හරියනවද ඇහෙනවද කියලා. වෛද්‍ය විද්‍යාත්මකව කණක් නැති වුණාට එහෙම චාරිත්‍රයක් අපේ තියෙනවා. ඒ චාරිත්‍රයේ සඵල වෙලා තියෙනවා. කොහොම හරි යාට කම්පණය දැනෙන්න කණක් ඕනේ නෑනේ. දැන් කන් ඇහෙන්නේ නැති මිනිස්සෙක් ගැඟට තට්ටුවක් දැම්මහම දැනෙන්නේ. කන් නැති වුණාට යාට කම්පණය දැනෙනවානේ. සමහර විට වචන කියනකොට ඇති වෙන කම්පණය හෝ යාට දැනෙනවා ඇති. ඒක ඔස්සේ හෝ යාට යම්කිසි භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ඇති. නැත්නම් යාටත් භාෂාවක් මාධ්‍යයක් තියෙන්න ඕනේ නෙමේ යමක් පිළිබඳ තේරුම් ගන්න. ඉතින් අන්න ඒක නිසා බොහෝම අහිංසකම જાතියක් මේ සර්පයෝ කියලා කියන්නේ. පෑගුණොත් නම් ඉතින් බය වෙනවනේ එකපාරටම ඕනි සතෙක්. ඒ පෑගුණොත් හැරෙන්න නැත්තම් විපතක් කරදරයක් වෙන්නේ නැහැ. සර්පයෝ කවදාවත් මරන්න එපා. දැක මරති මෝඩයා කියලා තමයි කියන්න තියෙන්නේ. මෝඩයෝ හරක් තමයි සර්පයෝ මරන්නේ. උන් ඉන්න අරින්න නිකම් උන් යනවා යන්න. ගණන් ගන්න දෙයක් නැහැ. ගොඩක් බයයි වගේම නම් අර කන්ද පිරිත තියෙන විරූපක්කේ හිමේ මෙත්තම් මෙත්තම් ඒරාපතේ හිමේ ඔය කන්ද පිරිත නිතර උදේ හවස කියනවා නම් සර්පයන්ගෙන් කිසිම පීඩාවක් වෙන්නේ නැහැ. ගෙදරකට සර්පෙක් ඇවිල්ලා හිටියත් වැලි පොඩ්ඩක් අරගෙන නැත්තම් ලිපෙන් අලු ටිකක් අරගෙන කන්ද පිරිත හත් වතාවක් විතර කියලා පුංචි පිරිතක්නේ. ඒ අලු ටික වැලි ටිකේ සතාට හිංසාවක් නොවෙන්නේ කිට්ටුවට විසි කරලා කියන්න යන්න කියලා. ඇත්තටම යනවා අපිට හිංසාවක් පීඩාවක් කරන්න නැතුව. මොන විදිහටවත්ම සර්ප ඝාතනයක් කරන්න එපා. අහිංසකම සතෙක්. අපිට මදුරුවෙක් තරම්වත් පීඩාවක් කරන සතෙක් නෙවෙයි. මදුරුව නම් ඇවිල්ලා විදිනවනේ. හොයාගෙන ඇවිල්ලා විදිනවනේ. එහෙමවත් කරන සතෙක් නෙවෙයි. හොයාගෙන ඇවිල්ලා කන සතෙක් නෙවෙයි මේ. පෑගුණොත් විතරක් අනිත් පැත්ත හැරිලා අර එක පාරට උගේ දල වදිනවා මිස නැතුව හිතලා අපි කන සතෙක් නෙවෙයි. ඒක හොඳින් මතක තියාගන්න ඕනි කාරණාවක් ඇත්තටම. ඉතින් මේ බෙල්ලට අර සර්පය අල්ලන ක්‍රමයක් තියෙනවා. හරියට සර්පයා ඇල්ලුවොත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළ අන්නේ වගේ හරියට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. හරියට ඉගෙන ගත්තොත් ප්‍රයෝජනයක් වෙනවා මිස හරියට ඉගෙන ගත්ත කෙනාට අයහපතක් වෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ ධර්ම දේශනාව බොහෝ දෙනාට සෝතාපන්න ආදී මගඵල ලබන්නට උපකාර වූ බව අවසානයේහි සඳහන් වෙලා තියෙනවා. අද දවසේ මේ හෝරාවක කාලයක් පුරාවට මේ පින්වත් හැම දිනම එකතුව සිටියේ ශ්‍රවණය කරන්නට යෙදුනේ ඉගෙන කියා ගන්නට යෙදුනේ සද්ධර්ම සාගර සදහම් කතිකාව සමගයි ලෞතර භාග්‍යවතුන් වහන්සේ විසින් නිල් මහ නිල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පද්මෙන් සුදු බුදු රැස් විහිදෙන දනදා ස්පර්ශයෙන් දේශිත මේ මහෝත්තම ධර්ම ස්කන්ධය ඉගෙන කියා ගන්නවා සේම ශ්‍රවණය කිරීම දරා ගැනීම ඉගෙන කියා ගැනීම සේම ඒට අනුව තමන්ගේ ජීවිතය නිවැරදිව පැවැත්වීම පිළිබඳවත් එහි තිබෙන වටිනාකම ගුණවගාවන් පුරුදු පුහුණු කිරීමේ තියෙන අගය පිළිබඳව අද දවසේ මේ හෝරාවක කාලයක් පුරාවට අපගේ පූජනීය ස්වාමින් වහන්සේ සද්ධර්ම සාගර සදහම් කතිකාව ඔස්සේ පැහැදිලි කරන්නට අනුශාසනා පවත්වන්නට යෙදුනේ. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා අනුශාසනා පවත්වන්නට මේ උතුම් සදහම් මණ්ඩපයට වැඩම ආවදාලේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ උන්වහන්සේටත් මේ උතුම් ධර්ම දානමය කුසලය අපි අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී කායික මානසික ශක්තිය ධෛර්යය චිරජීවනයේ වේවා. ලෝ සසුන් වැඩ වඩන්නට මේ උතුම් කුසලයේද පිහිට ආරක්ෂාවක්ම වේවා කියන පැතුමින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා සුපින්වත් දායකත්වය ලබා දෙනු ලබන්නේ
කඩවත ඉදිගහමුල පදිංචි ටී ගීතා කරුණාරත්න මහත්මිය, පානදුර පරත්ත පදිංචි ටී සීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම මොරගල්ල පදිංචි ටී නීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම කළුආමෝදර පදිංචි ටී කෝසල කරුණාරත්න මහත්මයා ප්‍රධාන දූදරු ඥාති හිතයිචී පින්වත් පිරිස, ඒ පින්වත් හැම දෙනාටම සුජීවත්ව වාසය කරන සෑම පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරන්නට, පුණ්‍ය අනුමෝදනා කරන්නට, මිය පරලෝකීය ඥාති හිතයිචීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට අපගේ පූජනීය ස්වාමින් වහන්සේට පින්වත් හැම දෙනා වෙනුවෙන් මිතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා, සුඛී හොතු. කඩවත ඉඳිගහමුල පදිංචි ටී ගීතා කරුණාරත්න මහත්මිය, පානදුර පරත්ත පදිංචි ටී සීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම මොරගල්ල පදිංචි ටී නීතා කරුණාරත්න මහත්මිය, අලුත්ගම කළුආමෝදර පදිංචි ටී කෝසල කරුණාරත්න මහත්මයා ප්‍රධාන දූදරුවන් ඥාතිහිත මිත්‍රාදීන් මේ උදාර ධර්ම දානමය කුසලයෙහි දායකත්වයේ දරමින් තමන්ද ධර්මයෙන් සැනසෙමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මයේ සැනසීම ලබා දෙමින් මහේ ශාක්‍ය කුසලයක් සිදු කරගත් බව සිහිපත් කරන්නේ අපද ඒ පින අනුමෝදන් වෙමිනුයි. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. දර්ගා නගරයේ මාලේවන පදිංචිව සිටි ඒ.ජී. ජේමිස් මහත්මයා, ඒ වගේම යූ.ආර්. ජස්ලින් මහත්මිය, අලුත්ගම කළුආමෝදර පදිංචිව සිටි ටී සැඩිමන් කරුණාරත්න මහත්මයා, අලුත්ගම කළුආමෝදර පදිංචිව සිටි පී පර්ලින්ද සිල්වා මහත්මිය, කඩවත ඉඳිගහමුල පදිංචිව සිටි ඒ.ජී. ලැනී මහත්මයා, ඒ වගේම සීයාවන පී ජේමිස් ද සිල්වා ද ලයිසාද සිල්වා ආච්චි අම්මා, ඥාති සොහොයුරිය ගුණවීර, ඒ වගේම ගුණවීර වීරසිංහ සොහොයුරාටත්, හිල්ඩන් ද සිල්වා මේ පින්වත් පිරිසට පින් අනුමෝදන් කරනු ලබනවා. ඒ හැම දිනාටම මේ පින්පෙත් අත්පත් වේවා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා. සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා. ලෝකෝත්තර අමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෙත්පැතීම් ඩිලානි දුවගේ පියා එල්.එම්. චන්ද්‍රපාල සහ සුමනා වනිගසේකර මෑණියන්ටත්, චන්න පුතාගේ පියා W. වීරසිංහ ඇතුළු පවුලේ සැමටත්, දූ දරුවන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත්, පවන් චතුරංග පුතාගේ උපන්දිනය 10 වෙනි මාසේ 19 වන දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙනුත් හෙද නිලධාරිණී සෝමා හෙට්ටිආරච්චි පවුලේ සියලු දෙනාටත්, ධර්මදේශකයාණන් වහන්සේලාටත්, ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සැමටත්, බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි සභාපති අතිගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහ විශාල මෙහෙවරක් කරන තරුණ යතිවරයාණන් වහන්සේ කෙනෙක්, උන්වහන්සේ බුද්ධ ශාසනයට මහත් මෙහෙවරක් කරනවා. කුසල ධම්ම නායක මාහිමියන් වැඩම කළ මාවතේ පියවර තබමින් උන්වහන්සේ කළ යුග මෙහෙවර තම කරට ගනිමින් සිදු කරන මහ විශාල ශාසනික සේවය අගයමින් අපි උන්වහන්සේටත් ආශිර්වාද කරනවා.
බණ ඇසූ සැමටත් ආශිර්වාද කරනවා. වැඩසටහන මෙහෙයවන ලද ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද කරනවා. හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන්, ශරීර වර්ණයෙන්, නිරෝගී සැපයෙන්, කායික බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. ගුණයෙන්, නුවණින්, යසයිසුරින්, සැප සම්පතින්, ධන ධාන්‍යයෙන් වැඩෙත්වා. අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, කර්ම විපාක දුරු වේවා. මෙලොව පරලොව දෙලොව යහපත සැලසේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ධතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර ආදී සදෙව් ලෝකවාසී සියලු දෙවියෝද සහම්ප්‍රති බ්‍රහ්මයා ප්‍රධාන බ්‍රහ්ම රාජයෝද ආර්ය සුමන සමන් දෙවියන් ප්‍රධාන ලංකාවාසී සියලු පින් කැමැති දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් යසයිසුරු වර්ධනය වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ඔබ සැම අප සැම දෙනාටම ලබා දෙත්වා. දෙවියෝද අමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේවා.